පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව මේ ප්‍රාර්ථනාව පිළිබඳවයි. මේ ප්‍රාර්ථනාව කියන මාතෘකාව යටතේ මීට කලින් ධර්ම දේශනා 3ක් අපි සිදු කරන්නට යෙදුණා. ඒ දේශනා මාලාවේ 4 වෙනි දේශනාව තමයි අද සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රාර්ථනාව කියලා සිහිපත් කරාම අපි විසින් රැස් කරගන්න මේ මහා කුසල් සංසාරේ කොයි විදිහට අපිට විපාක දෙන්න ඕනද කියන කාරණාව පිළිබඳව ත්‍රිපිටකයට අනුව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ක්‍රමයෙන් තමයි මේ සාකච්ඡාව සිදු කරන්නේ. අප විසින් රැස් කරගන්නා ලද්දා වූ මේ මහා පුණ්‍ය සම්භාරයෙන් අඩුම කාලයකින් පහසුම ආකාරයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධය ලබා ගන්න ප්‍රාර්ථනා කරන හැටි තමයි මේ දේශනා මාලාවේදී සාකච්ඡා කරන්නේ. එහෙනම් හැම කල්හිම සුවපත් වෙන්න ප්‍රාර්ථනා කිරීම සැප කැමති කෙනෙකුට සුදුසුයි. හැම කල්හිම සුවපත් වෙන්න. එහෙම නැත්නම් මේ සංසාරගත ජීවිතේ නිවන් දක්නා ජාති දක්වා අපි බොහෝ දුක් කරදර කම්කටොළු වලට මුහුණ පාන අවස්ථාත් එළඹෙන්න පුළුවන්. ඒ නිසායි සැප සහිත ප්‍රතිපදාවෙන්ම නිර්වාණ අවබෝධයට යන්න මේ ප්‍රාර්ථනාව මුදුන්පත් කරගන්න අවශ්‍ය වෙන්නේ. පින්නතනේ අපි හැමෝම නිවන් දකින්න බලාපොරොත්තු වෙන පිරිසක්. අපි නිවන් දකින්න බලාපොරොත්තු වෙනකොට ඒ නිර්වාණ අවබෝධය මට කොහොමද ලැබිය යුත්තේ කියන කාරණාව පිළිබඳව හොඳ සැලැස්මක් තියෙන්න ඕනේ. ඒ නිවන ගාවට මම යන්නේ කොහොමද කියන එක පිළිබඳව මනස සැලැස්මක් අපි ගාව තියෙන්න ඕනේ. ගයක් හදන්න කෙනෙක් තීරණය කෙරුවොත් මේ ගේ හදන්නේ මෙහෙමයි, නිමා වෙනකොට ගේ තියෙන්නේ මේ විදිහයි, ඒ විදිහට වැඩ ටික නිමා කරගන්න මෙන්න මේ විදිහට මම කටයුතු කෙරුවොත් හොඳයි කියන සැලැස්මක් අපි ගාව තියෙන්න ඕනේ. මේ වර්ෂයේ විභාගයකට සූදානම් වෙනවා. මේ විභාගයේ ජයග්‍රහණය කරන්න මෙන්න මේ ආකාරයෙන් මම කටයුතු සංවිධානය කරගෙන අධ්‍යාපන කටයුතු කළ යුතුයි කියන සැලැස්මක් තියාගෙන ඒ සැලැස්මට ඔස්සේ විභාගයට සූදානම් වුණොත් එයාට පහසුවෙන් බලාපොරොත්තු වෙච්ච ආකාරයෙන් මේ විභාග කටයුතු සම්පූර්ණ කරගන්න පුළුවන්. මේ විදිහට ජීවිතේ අපි කරන හැම වැඩකටම හොඳ සැලැස්මක් තියෙනවා නම් ඒක හරි පිළිවෙලයි. ආය කඩ ආය හද ඒ වැඩේ කරන්න ඕනේ නැහැ. එන්න හොඳ සැලැස්මක් ඕනේ. එහෙනම් නිවන් දකින්නත් ඒ වගේම තමයි හොඳ සැලැස්මක් ඕනේ. ඒක තමයි මේ ප්‍රාර්ථනාවෙන් මුදුන්පත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. Tamanට දෙයක් ලැබුණත් එකයි නොලැබුණත් එකයි කියලා වැඩක් කරනවා නම් ඒකෙන් අපි බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් මට ලැබුණත් කමක් නැහැ නොලැබුණත් කමක් නැහැ. එතකොට අපි මේ පින්කම් කරනකොට සංසාරේ ඒකේ අපේක්ෂිත ඉලක්කය මට පින් ලැබුණත් එකයි නැතත් එකයි. මට නිවන් හම්බුණත් එකයි නැතත් එකයි කියලා කල්පනා කරනවා නම් ප්‍රාර්ථනාවක් නොකර කළාට කමක් නැහැ. එහෙම නැත්නම් ප්‍රාර්ථනාවක් හරි වටිනවා. ඒ නිසා යමක් අත්‍යවශ්‍යයිම නම් ඒක ලැබෙන්නේ මේ අවංකවම ප්‍රාර්ථනා කරන පුද්ගලයෙකුට විතරයි. මේ ත්‍රිපිටකයට අනුවමයි මේ කරුණු මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්කම තියෙන්නේ. උදාහරණයක් සාකච්ඡා කරමින්ම තමයි මේ දේශනාව අපි ඉස්සරහට අරගෙන ආවේ. ඒ සඳහා අද තවත් උදාහරණයක් සාකච්ඡා කළොත් අපේ ශාසනයේ මේ උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේ පෙර කරපු ප්‍රාර්ථනාවල් එක භවයක මේ මහා කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන එන ගමන එක ආත්ම භාවයක යම් අකුසල කර්මයක් නිසා බොහොම දුප්පත් වෙලා ඉපදුනා. ඒ නිසා සිද්ධ වුණා අනුන්ගේ ඇල් හේනක මුරකාරකමේ යෙදෙන්න. දුප්පත්කම හින්දා. ඒ මුර කර ඉන්න ගමන් එක දවසක් ඇල් කරල් කඩාගෙන ඇවිල්ලා විලඳ බැද්දා. විලඳ බැදලා මේ පැණිත් සකස් කරගෙන
සූදානම් වෙලා ඉන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩියොත් පූජා කරන්න. මේක අබුද්ධෝත්පාද කාලය. ඒ කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්නේ. පසේ බුදුරජාණන් වහන්සේ වැඩියා. පින්නපාතේ වැඩියා. මේ තැනැත්තිය කලින්ම වැවගාවට ගියපු වෙලාවේ ලොකු නෙළුම් මලකුත් කඩාගෙන ඇවිල්ලා තිබුණා. බොහෝම සතුටින් තමන් වැදගත් විලඳ වලින් විලඳ 500ක්. ඒ කියන්නේ විලඳ ඇට 500ක්. බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පූජා කළා. මේ පැණිත් ඒකට එහෙමම පූජා කළා. අර කඩාගෙන ආපු ලොකු නෙළුම් මලෙන් පාත්‍රේ කට වැහුවා. පාත්‍රේ කට වහලා බුදුරජාණන් වහන්සේ මේ පාත්‍රේ පිළිගන්නවා. ඒ පාත්‍රේ පිළිගන්නවලා ඇය ප්‍රාර්ථනාවක් කළා. ඒ ප්‍රාර්ථනාව තමයි මේ සිද්ධ කරගත්තා වූ මහා කුසලයේ බලයෙන් මම මව් කුසක නම් නොයිපදේවා. මව් කුසේ තරම්ම දුක් සහිතයි. ඒ කාරණාව අපි සාකච්ඡා කළා. මව් කුසක කවදා නොයිපදේවා මම. ඊළඟට ප්‍රාර්ථනා කළා නෙළුම් මලකම ඉපදේවා. මව් කුසක නොයිපදේවා නෙළුම් මලකම ඉපදේවා. මම තියෙන පියවරක් ගානේ නෙළුම් මල්ම පිපේවා. ඊළඟ තව ප්‍රාර්ථනාවක් කළා මිනිස් රූපයට වඩා උතුම් රූපයක් මට නිරන්තරයෙන් ලැබේවා. පෘථුවියටම ආධිපත්‍ය දරන මහ රජෙකුගේ අග්‍රමහේෂිකාව බවට පත් වෙන්න ලැබේවා. ඒ මහ රජුගේ අගමහේසිය බවට පත් වෙන ආත්ම භාවයේ මේ විලඳ ඇට ගණනට මට පුතුන් ලැබේවා. විලඳට 500ක් පූජා කළානේ. මේ විලඳ ඇට ගණනට මට පුතුන් ලැබේවා. ඒ පුතුන් සියලු දෙනාම පසේ බුදුවරු වේවා. කෙලවර මට දුතුම් නිවන උදාපත් වේවා. මේ විලඳ පූජා කරලා කරපු ප්‍රාර්ථනාව. එයින් මරණයටපත් වෙලා දෙව්ලොව හිටියා. දෙව්ලොව ආයු පිරිහිලා ප්‍රාර්ථනාවේ හැටියට විලක නෙළුම් මලක නෙළුම් පියුම් ගැබක ඉපදුනා. අපේ මහබෝසතාණන් වහන්සේ කාලේ වනාන්තරයේ ධ්‍යාන අභිඥා වඩන කාලේ භාවනා කරන කාලේ පාරමිතා සම්පූර්ණ කරනවා. හැමදාම නාණ්ඩ යන පොකුණ. නාණ්ඩ යනකොට හැමදාම මේ පොකුණේ නෙළුම් පිපිලා තියෙනවා. නමුත් ලොකු නෙළුම් කැකුලක් තියෙනවා කවදාවත් පිපෙන්නේ නැහැ. එදා හිතුණා මේක පිපෙන්නේ නැති ඇයි කියලා බලන්න ඕනේ කියලා. ළඟට ගිහිල්ලා කැකුල කඩලා ගන්නකොටම අරගෙන කැකුල දිහා බලනකොටම කැකුල පිපුණා. ඇතුලේ ඉන්නවා දැරිවියක්. සංසාරේ තිබිච්ච දාරක ප්‍රේමය අවදි වුණා පොඩි දැරිවියක් දකින්නකොට. ඒ නිසා අරගෙන ඇවිල්ලා හැදුවා. ධනගාන බඩගාන කාලේ පහුවෙලා මහ පොළොවේ යන්තම් පයිතිතිය ඇවිදින කාලේ එනකොට ඇය මේ මහ පොළොවේ යම් තැනකද පාසටහන තියන්නේ තියෙන තැනක් ළඟ නෙළුම් පිපෙනවා. බොහෝම ආදරෙන් සෙනෙහසින් බෝසතාණන් වහන්සේ ළඟ ඇය හැදුනා. තරුණ වයසට ආවා. මනුෂ්‍ය රූපයේ ඉක්මෝන තරම් සුන්දර රූපයක් මට ලැබෙන්න කියලා ප්‍රාර්ථනාවක් කරලා තිබුණා. දිව්‍යාංගනාවක් තරම් බොහොම ලස්සන රූපයක්. මේ කැලෑවේ ඇවිදින වැඩි පුද්ගලයෙක් එක දවසක් මේ තරුණිය දැක්කා. මේ තාපසතුමාගේ දියණිය වෙන්න ඇති කියලා හිතුවා. ඇය ඇත්තටම මිනිස්සුද කියලා තහවුරු කරගන්න වැඩි පුද්ගලයාට අවශ්‍යතාවයක් වුණා. ඒ නිසා ටික දවසක් ඒ ආසන්නයේම හැසිරීලා ඇය මිනිස්සු බව හඳුනාගත්තා. රටේ මහරජුරවන්ට ගිහිල්ලා මේ කතාව කිව්වා. රජුරු ඒ වුණාට පිළිගත්තේ නෑ කැලෑවේ ලස්සන තරුණියක් ඉන්නවා කියලා. අනික මේ වැඩි පුජ්‍යලයක්නේ. රජුරෝ කල්පනා කළේ මේ වැද්දා දැකලා තියෙනවද ලස්සන ස්ත්‍රීන්? මෙයා දැකලා නෑ. මෙයා මේ කතා කරන්නේ එයාගේ මට්ටමේ ස්ත්‍රීන් ගැන. නමුත් මෙයාගෙන් බේරෙන්න බැරි තැන වැඩි පුජ්‍යලයා එක් කරගෙන ගියා රජුරුවන්ගේ අන්තఃපුරයට. අන්තఃපුරයට එක් කරගෙන ගිහිල්ලා 16000ක් අන්තఃපුර ස්ත්‍රී පෙන්නලා ඇහුවා මේගොල්ලෝ තරම් ලස්සනයිද බොයි කියන කෙනා කියලා. ඒ වෙලාවේ සඳහන් කළා මහරජේ මේගොල්ලෝ ඇය ළඟින්වත් තියන්න බෑ කියලා. ඊට පස්සේ තමයි රජුරවන්ටත් අදහසක් ඇති වුණේ එහෙනම් ගිහිල්ලා බලන්න ඕනේ කියලා.
ගිහිල්ලා බලහම රජුරවන්ටත් හිතා ගන්න බැරි රූපයක්. බෝසතාණන් වහන්සේගෙන් අවසර අරගෙන කහවණු මත හිටවලා අභිෂේක කරගෙන මාලිගාවට එක්කාවා. ඒ රජුරුවත් එක්ක ජීවත් වෙන කෑලේ අයට ප්‍රාර්ථනා කරපු විදිහටම දරුවෝ 500ක් ලැබුණා. ඒ දරුවෝ 500 දෙනාම 7 අවුරුදු වයසේදී පසේ බුදුවරු බවට පත් වුණා. ප්‍රාර්ථනාවක් තිබුණනේ මට දරුවෝ 500ක් ලැබෙන්න ඕනේ. ඒ දරුවෝ සියලු දෙනාම පසේ බුදුවරු බවට පත් වෙන්න ඕනේ. ඒ එදා ප්‍රාර්ථනාව පස්සේ හැබැයි අම්මට දුක හිතුණා. දරුවෝ ටික ඔක්කොම අම්මා දාලා ගිහිල්ලා බුදු වෙච්ච නිසා. නමුත් පසේ බුදුරජාණන් වහන්සේලා අම්මට උපකාර කරන්න අම්මයි භවයෙන් මැරිලා ගිහිල්ලා වෙනත් ආත්මික ආයෙ ඉපදුනා. පසේ බුදුරජාණන් වහන්සේලා අම්මට උපකාර කරන්න ආයෙත් වැඩියා. ආයෙත් වැඩලා දානයක් පිළි අරගෙන ධර්ම දේශනා කරලා මේ සසරින් එතර යන්න අම්මට බොහොම උපකාර කළා. එතකොට මේ ප්‍රාර්ථනා ටික ඔක්කොම ඵල දුන්නා. එතකොට මේ අපේ ශාසනයේ උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේ තමයි මේ එක ආත්මයක මේ ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. එහෙනම් මේ පාරමිතා පුරාගෙන ඉන්න සසරේ ආපු හැටි හරියටම ප්‍රාර්ථනා කරපු නිසා ඒ ප්‍රාර්ථනා විපාක දීලා තියෙනවා. පින්නතුනි අපි තව එක කාරණාවක් සිහිපත් කෙරුවොත් මේ වෙස්සන්තර ජාතකයේ සඳහන් කරනවා සිවි රජුරුවන්ගේ පුත්‍ර සංජය කියන මහරජුරුවන්ගේ බිසව පුසති දේවිය. කවුද මේ පුසති දේවිය කියලා කියන්නේ? මේ මහා මායා දේවිය. පුසති දේවිය දෙව්ලොවින් මනුලොවට එනකොට කරපු ප්‍රාර්ථනා 10ක් තියෙනවා. පුසති දේවිය සක්‍ර දේවේන්ද්‍රයන්ගේ අග්‍රමහීෂිකාව. සක්දෙවිඳු එක දවසක් දැක්කා ඇය කරගෙන ආපු පින් ඉවරයි. ඇය දැන් දෙව්ලොවින් චුත වෙන්න ආසන්නයි කියලා. නමුත් ඇයට තාම මේ පිළිබඳව හැඟීමක් නැහැ. ඒ නිසා පුසති දේවිය අඬ ගහගෙන නන්දන උයනට ගියා. දිව්‍යමය යහනක් මත ඇය වාඩි කරවලා ඇයට සඳහන් කළා දේවිය මම ඔබට වර 10ක් දෙන්න කැමතියි. ඒ වර 10 මගෙන් ගන්න කියලා. නමුත් පුසති දේවිය කල්පනා කළා රජුරවන්ට නැත්තම් මේ සක්‍ර දේවේන්ද්‍රයන්ට දැන් මං එපා වෙලාද කොහෙද? ඒ හින්දා වර දීලා මම අයින් කරන්නයි ලෑස්ති වෙන්නේ. හින්දා සක්දේනුගෙන් ඇහුවා මහ ඝන වාතයක් ඇවිල්ලා විශාල රුක්ෂයක් පහ කරන්නාසේ පෙරලන්නාසේ ඔබතුමා මා ඉවත් කරන්න සූදානම් වෙන්නේ මොන කාරණාවෙන්ද? ඒ වෙලාවේ සඳහන් කළා දේවිය ඔබ මගෙන් ඉවත් කරන්න මං බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඔබ මගෙන් ඉවත් කරන්න මට වොමනාවකුත් නැහැ. ඔබෙන් මට වෙච්ච කිසිම කරදරයකුත් නැහැ. ඔබ මගෙන් ඉවත් වෙන්න තරම් පාපයක් කරලත් නැහැ. නමුත් ඔබ අරගෙන ආපු පින් සහ ඔබ රැස් කරගෙන තිබිච්ච ඒ පින ඉවරයි. ඒ නිසා ඔබ දැන් මෙහෙන් චුත වෙන්න ළඟයි. ආන්ගේ චුත වෙන්න කලින් ඔබට මනුලෝදි භුක්ති විඳින්න ඕන ප්‍රාර්ථනා ටිකක් තමයි මම මේ ඉල්ලන්නේ කියන වරාටක් තමයි මම මේ දෙන්න හදන්නේ. එහෙම සඳහන් කළාට පස්සේ පිළි අරගත්තා. පිළි අරගෙන ඒ වර 10ක් දෙන්න හදනවා වර 10ම ඉල්ලනවා. ඒ වර 10 පළවෙනි එක තමයි මනුස්ස ලෝකේ ඉපදුනහම සත්‍රුවලින් හෙබි දොර කවුළු වලින් යුක්ත රාජ මන්දිර ඇති සියලු ගුණයන්ගෙන් යුක්ත මහජනයා ඇති සියලු ගුණයෙන් සමෘද්ධ වූ සිවි රට මේ මහරජුරුවන්ගේ අගමහිසිය බවට පත් වෙන්න මට අවස්ථාව ලැබෙන්න ඕනේ. දිව්‍ය ලෝකෙන් චුත වෙච්චාම. දෙවැනි කාරණාව එක් හැවිරිදි මුව පොල්ලන්ගේ ඇස් යම්සේ නිල් පාටට ලස්සනද. ඉපදිලා එක අවුරුද්දක් විතර ගියපු මුව පැටියෙකුගේ ඇස් යම්සේ නිල් පාටට බොහෝම ලස්සනට තියෙනවද? මට ආන් ඒ වගේ ලස්සන ඇස් ලැබෙන්න ඕනේ මනුෂ්‍ය ජාතිය ඉපදුනාට පස්සේ. තුන්වෙනි වරේ ඉල්ලනවා දුනුමෙන් ඇති අති නීල වූ බ්‍රූලතා ඇති වේවා. හරියට එහි පියාටු දුන්නක් වගේ නිල්ම නිල් පාටින් බබලෙන ලස්සන එහි පියාටු එහි පිහ තටු මට ලැබෙන්න ඕනේ. එහි බැම ගැනයි මේ කියන්නේ. එහි බැම ලැබෙන්න ඕනේ. පුසති දේවිය නමින්ම යුක්ත වේවා. 10000ක් රාජ පූජිත කීර්තිය ඇති වේවා.
මගේ නම එහිදි පුසති දේවියම වේවා. දස දහසක් රජුන්ගේ කීර්තියට, ගෞරවයට, පුද පූජාවන්ට මා නිරන්තරයෙන් ලක් වේවා. පස්වෙනි ප්‍රාර්ථනාවක් කෙරුවා රූපයෙන් යසසින් සියලු සතුන්ට ප්‍රිය වූ අන්ධ, බදිර මේ 15 ආකාරයේ යාචකයන්ට ඇස් ඉස්මස් නොඑක් ඉසුරු දන් දෙන්න තරම් ශක්තිමත් වූ පුණ්‍යවන්ත වූ සිත් ඇත්තා වූ පුතෙක් මට ලැබේවා. සියලුම යාචකයන්ට ඉල්ලන දේ දන් දෙන. ඊටාම සුන්දර රූපයක් තියෙන. ඇස් ඉස්මස්ලේ ඉල්ලුවත් දෙන જાතියේ පුතෙක් මට ලැබෙන්න ඕනේ. හයවෙනි ප්‍රාර්ථනාව මා ගර්භිණී වූ කල මාගේ මධ්‍ය ප්‍රදේශයේ උස්ව නොනැගේවා. ඇය ගැබිනියක් කියන බව මේ කුස ඉදිරියට නෙරා ඇවිල්ලා නොපෙනේවා කියලා ප්‍රාර්ථනාවක් කෙරුවා. හත්වෙනි ප්‍රාර්ථනාව කළා මාගේ පයෝදරයෝ දෙදෙන හැම කල්හිම උඩ බලාගෙන වෙසෙත්වා. මේ කියන්නේ වයසට ගියත් කවදාවත් එල්ලෙන ස්වභාවයක් ඇති නොවේවා කියලා ප්‍රාර්ථනාවක් කළා. මා හිස නරකෙස් නොනැගේවා. කවදාවත් මගේ හිසේ පැහුණු කෙස්ගස් සුදුුණ කෙස්ගස් ඇති නොවේවා. නවවෙනි ප්‍රාර්ථනාවක් කරනවා සියලු සත්වයන්ට ප්‍රිය වූ මන වඩන්නා වූ වර්ණවත් වූ සියුම් වූ සිවි ඇති වේවා. තමන්ගේ හැම කොයි වාගේ ලස්සනට ඇති වෙන්න ඕනේද කියන ප්‍රාර්ථනාව. 10වෙනි ප්‍රාර්ථනාවක් කළා රාජ අපරාධ කොට වදයට පැමිණිය වුන් තම ආනුභාවයෙන් ගලවම් හයි සිතූ කල තම ආනුභාවයෙන් වුන් නිදහස් වේවා. රාජ උදහසට ලක් වෙලා දඬුවමට නියම වෙච්ච අය නිදහස් කරන්න ඕන කියලා මට හිතුනොත් මගේ සිතුවිල්ලෙන් මේ අය නිදහස් වේවා. මේ වගේ වර 10ක් සක්‍ර දේවේන්ද්‍රයන්ගෙන් ලබා ගත්තා. මේ කවුද එතකොට? වෙස්සන්තර මහරජුරුවන්ගේ අම්මා. දෙව්ලොව ඉඳලා එනකොට අරගෙන ආපු වර ප්‍රාර්ථනා කරුවේ මේ විදිහට ලැබෙන්න ඕනේ කියලා. ඒ ප්‍රාර්ථනාව ඒ විදිහටම මුදුන්පත් වුණා. ඒ නිසා පිළිතුරු මේ ප්‍රාර්ථනාව ගැන අපේ භාග්‍යතුන් වහන්සේ කරුණු දක්වලා තියෙන අපූර්ව සූත්‍ර දේශනාවක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොතේ 10 වෙනි සූත්‍රය. මේ සූත්‍රය හඳුන්වලා තියෙන්නේ සංඛාර උප්පත්ති සූත්‍රය කියලා. එහි විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේ ප්‍රාර්ථනාව පිළිබඳව කරුණු දක්වලා තියෙනවා. හැබැයි ඒත් එක්කම පංච ධර්මයකුත් පැහැදිලි කරනවා මේ සූත්‍රය තුල. මොනවද මේ පංච ධර්ම එතකොට? ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ප්‍රඥාව. මේ පංච ධර්මයේ යම් කෙනෙක් තුල වර්ධනය වෙලා තියෙනවා නම් ඒ පංච ධර්මයෙන් යුක්තව යමෙක් ප්‍රාර්ථනාවක් කරන්නේ නම් ඒ ප්‍රාර්ථනාව තමන් කරන හැටියටම අඩුවක් නැතිවම මුදුන්පත් වෙනවා. හැබැයි කවදාවත් හිතන්න එපා පංච ධර්ම නැතුව ප්‍රාර්ථනා කරලා මුදුන්පත් වෙයි කියලා. ඒක වෙන්නේ නැහැ කවදාවත්. පංච ධර්ම සහිතවමයි මේ ප්‍රාර්ථනාව කරන්න ඕනේ. එතකොටයි මුදුන්පත් වෙන්නේ. ඒ නිසා දේශනා කළා මේ යම් භික්ෂුවක් ගැන සඳහන් කරනවා එම භික්ෂූන් වහන්සේ කරුණු 5කින් සමන්විතයි. මේ සූත්‍රය පැහැදිලි කරන හැටි. ඒ කරුණු 5 තමයි ශ්‍රද්ධාවයි, සීලයයි, ධර්ම ශ්‍රවණයයි, දන් දීමයි, ප්‍රඥාවයි. මේ ධර්ම ශ්‍රවණය තමයි අපි ශ්‍රුතය කියලා මුලින් සිහිපත් කරන්න යෙදුනේ. එතකොට මේ සීලය කියලා සඳහන් කරාම සම්පූර්ණයෙන් සිල්පද රකින්නවා කියන කාරණාවයි එතන තියෙන්නේ. කිසිම සිල්පදයක් මගහරින්නේ නැහැ. බේරෙන්න සිල් රකින්න ස්වභාවයකුත් එහෙම නැහැ. සම්පූර්ණ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් යම් ප්‍රඥාවක් ප්‍රතිපදාවක්. ඒ ප්‍රතිපදාව ඒ විදිහටම ආරක්ෂා කරනවා. ඒකට මේක භික්ෂුන් වහන්සේට විතරක් නෙමෙයි අපිටත් ඒ කාරණාව එහෙමම තමයි මේ පැහැදිලි කෙරෙන්නේ. ඒ භික්ෂුවට හිතෙනවා නම් මම මේ කය බිඳීමෙන් පසු මහාසාල කුලයක උපදිනවා නම් කියලා හිතුනොත් භික්ෂුන් වහන්සේට හිතෙනවා මේ සිල් රකින්න නිසා
මේ කය බිඳීමෙන් පස්සේ මහා ශාල කුලයක ඉපදෙනවා නම් ඒ කියන්නේ ඊටාම කුලවත් ඊටාම ධනවත් කුලයක ඉපදෙනවා නම් උන්වහන්සේ එහෙම ප්‍රාර්ථනාවක් කරනවා නම් උන්වහන්සේගේ ප්‍රාර්ථනාව ඒ විදිහටම මුදුන්පත් වෙනවා. ඊළඟට සඳහන් කළා ශ්‍රද්ධාව, සීලය, ධර්ම ශ්‍රවණයේ ප්‍රඥාව තියෙන නිසා ඒ ආකාරයට මේ ප්‍රාර්ථනාව සිදුවීම මුදුන්පත් වෙනවමයි කියලා. එම වචන, ඒ සංස්කාර, ඒ පිං, ඒ ප්‍රාර්ථනාවන්, ඒ උපත පිණිස මනාව පවතිනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මෙතන දේශනා කරලා නැහැ රජ වෙන්න ප්‍රාර්ථනා කරන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ කොතනවත් අපිට මොකද මේ භාග්‍යතුන් වහන්සේ අපිට ධර්ම දේශනා කරලා බුදුරජාණන් වහන්සේ අපි නිවන් දකින්න ඕන විදිහ දේශනා කළේ නෑ. නිවනට යන විදිහ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. නැතුව භාග්‍යතුන් වහන්සේ තීරණය කරන්නේ නෑ ඔබ නිවන් දකින්න ඕනේ මේ විදිහටයි, ඔබ නිවන් දකින්න ඕනේ මේ විදිහටයි කියලා බුදුරජාණන් වහන්සේ තීරණය කරන්නේ නෑ. අපිට පාර කියලා දුන්නා. අපි තමයි දැනගන්න ඕනේ පයින් යනවද, වාහනයකින් යනවද, බඩ ගාගෙන යනවද කියන තීරණේ තියෙන්නේ අපි ගාව. පාර තියෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ කවදාවත් අපි නිවන් දකින්න විදිහ අපිට දේශනා කරන්නේ නෑ. ඒක අපි කැමති විදිහට කරගන්න පුළුවන්. නමුත් අවශ්‍ය මඟ විතරයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරන දේ අට කතාවේ කොහොමද සඳහන් කරන්නේ? ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ප්‍රඥාව කියන මේ පංච ධර්ම යම් කෙනෙකුට නැත්නම් ඒ පුජ්‍යලයාගේ ඉපදීම අනියතයි. ඉපදීම අනියතයි කියලා කියන්නේ ඉපදෙන්නේ නැති වෙන්නත් පුළුවන්ද? නෑ, එහෙම එකක් නෙමෙයි. මේ පංච ධර්ම නැහැ. නමුත් මිනිස්සෙක් වෙලා ඉපදෙන්න ප්‍රාර්ථනාවක් තියෙනවා. අනියතයි කියලා කිව්වේ ඔහු මිනිස්සෙක් වෙන්නත් පුළුවන්. නැත්තම් තිරිසන් වෙන්නත් පුළුවන්. නිරේ යන්නත් පුළුවන්. පංච ධර්ම නැත්තම් ඒ ප්‍රාර්ථනාව අනියතයි. හැබැයි පංච ධර්ම ඇත්නම් ඒ ප්‍රාර්ථනාව ඒකාන්තයෙන්ම ඒ විදිහටම නියතයි. උදාහරණ ගොඩක් සඳහන් කරලා තියෙනවා මේ කරුණු සම්බන්ධයෙන්. නමුත් අපි මේ කෙටියෙන් තමයි මේ කාරණා මේ සාකච්ඡා කරගෙන යන්නේ. එක උදාහරණයක් සඳහන් කරුවොත් පින්නතුනි කෙනෙක් බෙහෙත් දන් දෙනවා. දානය උදෙසා බෙහෙත් පූජා කරනවා. එහෙම බෙහෙත් පූජා කරාම සංසාරේ අපිට බෙහෙත් හම්බ වෙනවා. ඒ කියන්නේ බෙහෙත් ලැබෙන්න පිනක් අපිට තියෙනවා. නමුත් බෙහෙත් උවමනා මොන ලෙඩේටද කියන ප්‍රාර්ථනාවක් අපි ගාව තිබිලා නැහැ. බෙහෙත් අවශ්‍ය කොතෙන්ටද? අවශ්‍ය මොහොතට බෙහෙත් ලැබෙනවද? ඒ දේවල් අපි ප්‍රාර්ථනා කරලා නැහැ. බෙහෙත් දන් දීලා තියෙනවා. ඒ හින්දා බෙහෙත් ලැබෙනවා. හැබැයි මට තියෙන්නේ හෘදයාබාධයක් නම් විශේෂයෙන්කට බෙහෙත් හම්බෙලා හරියන්නේ නැහැ. සමහර වෙලාවට අපි ගාව බෙහෙත් තියෙනවා මේ ගමන් එනකොට. දැන් සමහරලාට මේක ඇතුලේ ධර්ම ශ්‍රවණය කර ඉන්නකොට දරා ගන්න බැරි හිසේ කැක්කමක් හැදෙනවා. අපි මොනවා හරි හිසේ කැක්කමකට පාවිච්චි කරන පෙත්තක් ගෙනත් තියෙනවා. ඒ වුණාට මෙතන නැහැ. ඒ හින්දා දැන් හිසේ කැක්කම දරාගෙන ඉන්නවා. නැගිටලා යන්නත් බෑ. මොකද මේ මහතුරු කියලා තියෙනවා දැන් මෙතන වාඩි වුණාට පස්සේ ආයි නැගිටලා යන්න එපා කියලා. නමුත් බෙහෙත් පෙත්ත ළඟ තිබ්බනම් ඔය ඉන්න ගමන් හරි කටේ තියා ගන්නවා. එහෙනම් බෙහෙත් හම්බෙලා තියෙනවා. අවශ්‍ය වෙලාවට ළඟ නැහැ. ආන් ඒ හින්දා තමයි ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕනේ. මොනවටද ලැබෙන්න ඕනේ? කොතෙන්ටද ලැබෙන්න ඕනේ? කොහොමද ලැබෙන්න ඕනේ? ළඟ නැති හින්දා බෙහෙත් තිබුණ ළඟ නැති හින්දා අපි මැරෙන්නත් පුළුවන්. හෘදයාබාධයකුත් තියෙනවා. බෙහෙත් ටිකත් අරගෙන ඇවිල්ලායි තියෙන්නේ. ඔක්කොම ටික මග තියලා අපි කන්දක් නගිනවා. කන්ද උඩදී අමාරු වෙනවා. නමුත් පල්ලෙහාට දුවගෙන ගිහිල්ලා බෙහෙත් අරන් එනකොට සමහරලාට මරණය පවා සිද්ධ වෙන්නත් පුළුවන්. ආන් ඒ නිසා මේ බෙහෙත් ලැබෙන්න ඕනේ කොහොමද? ලෙඩේ හැදුනට පස්සේද බෙහෙත් හම්බෙන්න ඕනේ? එහෙම නැත්නම් ලෙඩේ හැදෙන්න කලින් ළඟට බෙහෙත් ලැබිලා තියෙන්න ඕනේද කියන ප්‍රාර්ථනාව බෙහෙත් පූජා කරනකොට අපි හරියටම
හරියටම කරලා තියෙන්නේ. එතකොට තමයි මේ විදිහට මේක විපාක දෙන්නේ. කොයිම අවස්ථාවන් වලට අපි ජීවිතේ ඕන තරම් මුණ පානවා. සමහර තැන් වලට යනකොට කෑම අරගෙන යනවා. අපි පොඩි දේවල් අරගෙන යනවා. විස්කෝතුවක්, යවුන් ගෙඩියක්, අලුව කෑල්ලක් ගමනක් යනකොට අරන් යනවා. නමුත් මගට ගිහිල්ලා බඩගිනි. නමුත් අර ඔක්කොම බස් එකේ තියලා අපි වැහලා ගිහිල්ලා තියෙන්නේ. මගට ගිහිල්ලා ඔළුවේ කැක්කම කියනවා අපරාධ සිද්ධා ලේපක් ගෙනාවා බස් එකේ. ගෙනල්ලා තියෙන්නේ, ලැබිලා තියෙන්නේ අවශ්‍ය තැනට නෑ. ඇයි මේ ප්‍රාර්ථනාව හරියට කරලා නැති හින්දා. එහෙනම් මේ කරුණු එක්ක මේ ප්‍රාර්ථනාව කොච්චර වටිනවද කියන එක මේ ත්‍රිපිටකයට අනුවම බුදුරජාණන් වහන්සේම විස්තර කරනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ප්‍රාර්ථනාව හරියට අගය කරනවා. මේ දේශනාව පුරාම කතා කළා සමහර කෙනෙක් විස්තර කරන්න පුළුවන් කියලා දෙන්න පුළුවන් හිතන්න පුළුවන් ප්‍රාර්ථනාව කියලා කියන්නේ සංසාරේ බොහොම දික් කරන එකක් කියලා. නෑ භාග්‍යතුන් වහන්සේ ප්‍රාර්ථනාව අගය කළා. ප්‍රාර්ථනාවක් නැත්තම් සීමාවක් නැතුව සංසාරේ දික් වෙන්න පුළුවන්. නමුත් ප්‍රාර්ථනාවේදී මම සීමාවක් තියලා තියෙනවා. අහවල් කාලයේ දක්වා අහවල් තැනට විතරයි මම යන්නේ. එතෙන්ට යනකම් කොහොමද? සැප සහිත ප්‍රතිපදාවෙන්ම මම මෙතෙන්ට යනවා. එහෙම නැත්නම් දුක් සහිත ප්‍රතිපදාවලුත් තියෙන්න පුළුවන් තමයි. සමහර රහතන් වහන්සේලා ඒ අති උතුම් බෝධිය මුදුන්පත් කරගන්න මොන තරම් දුක් විඳද? අපි කතා කළා චක්කපාල මහරහතන් වහන්සේ ඇස් දෙක පුපුරනකම් දුක් විඳා. අනුරුද්ධ මහරහතන් වහන්සේත් මේ සියලුම දේවල් කරලා මහා කල්ප ලක්ෂයක් පෙරම් පුරලත් අරහත්ත්වයේ ලබා ගන්න මාස 8ක් සක්මන් අදිෂ්ඨාන කෙරුවේ. 8 මාසයක් සක්මන් කරනවා කියන එක අපිට හිතා ගන්නවත් පුළුවන් කටයුත්තක්ද? නමුත් එහෙම විඳින්නේ එහෙම වුණා. නමුත් මේ සැප සහිත ප්‍රතිපදාවෙන් කියලා කියන්නේ මේ මොකවත්ම නැතුව සමහර වෙලාවට භාවනාවකට වාඩි වෙන්නේවත් නැතුව ධර්ම ශ්‍රවණය කරන අතරතුරදීම රහත් වෙන්න පුළුවන් නම් ඒ කරට වඩා කොච්චර සැපද? පැය ගණන් වාඩි වෙලා කකුල් හිරි වැටිලා කොන්ද රිදිලා අපි භාවනා කරනවා. ඉතින් එහෙම සැප සහිත ප්‍රතිපදාවෙන් කියලා කිව්වේ එහෙම නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්න කියලා. ඒක උදාහරණයක් අපි මේ කතා කරුවා මේ දේශනා පිළේ දාරුචීරිය මහරහතන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේගෙන් මගදී මුණ ගැහිලා බණපද ටිකක් අහලා සිව්පිලිසිඹියාපත් මහරහත් භාවය ලබා ගන්න. කවදාවත් භාවනා කරලාද? භාවනා කරලා නෙමෙයි. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ මේ බණ අහන හැටි දේශනා කළානේ. එතනත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා. ආන් ඒ ප්‍රාර්ථනාවෙන්ම හරියටම බණ ඇහුවොත් දේශනාව අතරතුර මගඵල ලැබෙනවා කියලා සහතිකයක් දෙන්නේ භාග්‍යවතුන් වහන්සේ. එහෙමනම් භාවනා කර ඉඳලාදී දැන් බණක් අහන අතරතුර මාර්ගඵල ලැබෙනවා. සෝවාන් වෙනවා කියන්නේ සකදාගාමි වෙනවා, අනාගාමි වෙනවා. මේ බණ අහන අතරතුර. එහෙනම් භාවනා කරන්න තරම් දුක් විඳින්නේ නැහැ. ආන් ඒ නිසා සඳහන් කළා මේ નિયમિત කාලයට වෙලාවට තැනට ගැලපෙන්න මේ ප්‍රාර්ථනාව හරියටම කරන එක අත්‍යවශ්‍යයි කියලා. નિયમિત කාලෙට තීරණය කරන කාලදාන පහක් තියෙනවා. මේ નિયમિત කාලය කොහොමද සම්පූර්ණ කරන්නේ? උදාපත් කරගන්නේ මේ කාලදාන පහක් ධර්මයේ පැහැදිලි කරනවා. එකක් තමයි ආගන්තුකයන්ට දන් දී. මේ කාලදාන පහ. ආගන්තුකයන්ට දන් දෙනවා. ගමිකයන්ට දන් දෙනවා. ගිලනුන් හට දන් දෙනවා. දුර්භික්ෂයෙහි දන් දෙනවා. සිල්වතුන් කෙරෙහි දන් දෙනවා. මෙන්න මේ කාලදාන පහ ඊටාම වටිනවා. ඊළඟට සමහරුන්ට මේ ප්‍රාර්ථනාව තියෙනවා නමුත් පංච ධර්ම නැහැ කියලා සඳහන් කළා. අපි මේ කාරණාව සිහිපත් කළා මුලින්. පංච ධර්ම නැතුව ප්‍රාර්ථනා කළොත් ඒක අනියතයි. පංච ධර්ම ඇතුව ප්‍රාර්ථනා කළොත් ඒක විපාක දීම අනිවාර්යයෙන්ම නියතයි කියලා. සතර අපාය ගැන හිතලවත් නැතුව
අපි මේ ලෝකේ ජීවත් වෙන හැටි. සතර අපාය ගැන හිතලවත් නැතුව කියලා කිව්වේ. පංච ධර්මයේ පිළිබඳව කිසිම හැඟීමක් නැහැ. ඒ කියන්නේ එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක් ළඟම මේ පංච ධර්මයේ මුදුන්පත් වෙන්න ඕනේ කියන කාරණාවනේ. ශ්‍රද්ධාව නම් අත්‍යවශ්‍යමයි. එතකොට ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, බණ ඇහුවේ නැත්තම් හරියට ඒක මේ ජීවිතේට මොන තරම් හානි කරනවද? හරියට ධර්ම ශ්‍රවණය නොකරන එක. අපිට නෙමෙයි පින්නදී හානි කරන්නේ. අපිට හානි කරනවා කියන එකේ අහන්න දෙයක්වත් නැහැ. දේවදත්ත ස්වාමීන් වහන්සේට වැරදිච්ච වැරදිල්ල කොයි තරම්ද කියලා අපේ ඇයිට මතකයි. වැටහෙනවා. අහලා තියෙනවා. මේ වෙනකොටත් කොහෙද? මේ වෙනකොටත් අවීචී. අවීචී ආයුෂ අන්තර්කල්පයයි. දේවදත්ත ස්වාමීන් වහන්සේ අන්තර්කල්පයකින් ගොඩ එන්නේ නෑ. දේවදත්ත ස්වාමීන් වහන්සේ මේ මහා කල්පේ ඉවර වෙනකම්ම අවීචී. ඒ කියන්නේ අවීචී ආයු ප්‍රමාණය ඉක්මෝල අවීචී ඉන්නවා. පුංචි ඉක්මවිල්ලක් නෙමෙයි ඉක්මවන්නේ. එනිසා සාමාන්‍යයෙන් අවීචී පුදුනහම අන්තර්කල්පයකින් ගොඩ එනවා. දේවදත්ත ස්වාමීන් වහන්සේ මහා කල්පේ ඉවරෙන්න තවත් අන්තර්කල්ප 50 ගාණක් තියෙනවා මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ. ඒ මුළු කාල සීමාවමත් ඉන්නේ අවීචීමයි. නමුත් මේ එසේ මෙසේ පින් කරපු කෙනෙක්ද? සරියුත් මහරහතන් වහන්සේට වඩා දෙගුණයක් පාරමිතා පුරපු කෙනෙක්. සරියුත් මහරහතන් වහන්සේ අග්‍ර ශ්‍රාවක බවට පත් වෙන්නේ. මහා කල්ප අසංකේයකුත් ලක්ෂයයි පාරමිතා පුරලා තියෙන්නේ. අග්‍ර ශ්‍රාවකෙක් වෙන්න එච්චර පාරමී පුරන්න ඕනේ. මහා කල්ප අසංකේයකුත් ලක්ෂයක්. 80 මහා ශ්‍රාවකෙක් වෙන්න අසංකේය නෑ. මහා කල්ප ලක්ෂයයි. તો අග්‍ර ශ්‍රාවකෙකුයි 80 මහා ශ්‍රාවකෙකුයි අතර තියෙන සීමාව අපිට පැහැදිලි වෙනවා. මොන තරම් දුරස්ද කියලා. එහෙනම් දේවදත්ත ස්වාමීන් වහන්සේ පාරමිතා පිරුවා මහා කල්ප අසංඛ්‍ය 2 ලක්ෂයක්. ඒ මොකටද? පසේ බුදු වෙන්න. බුද්ධ ශාසනයේ විශේෂ තනතුරක් නෙමෙයි හෙව්වේ. පසේ බුදු බවයි හෙව්වේ. එහෙනම් සරියුත් මහරහතන් වහන්සේට වඩා කොච්චර ඉහළද? දැන් මේ බණ අහන අපේ පින්නතුන් දන්නවා බුදුරජාණන් වහන්සේ කවදාවත් නසන්න කාටවත් බැරි බව. මේ අන්තිම ආත්මය ඉපදුනාට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඝාතනය කරන්න කාටවත් බෑ. යටත් පිරිසින් ධර්මයේ සඳහන් කරන්නේ සිද්ධාර්ථ කියන අවධියේ ඉපදුනාට පස්සේ ඒ හැමත මధుරයෙකුටවත් විඳින්න බෑ කියලා. තරං සංසාරේ ප්‍රාණඝාතයෙන් වැළකීලා රැස් කරගත්ත කුසල ශක්තිය. එහෙනම් අපි ඔක්කොම දන්නවා කවුරු හරි ලෑස්ති වෙනවා නම් භාග්‍යතුන් වහන්සේ රකින්න. භාග්‍යතුන් වහන්සේ රකින්න ඕනේ නෑ. දේවදත්ත ස්වාමීන් වහන්සේ ගල පෙරලලා භාග්‍යතුන් වහන්සේට හානි කරන්න බැරි වුණා. භික්ෂුන් වහන්සේලා 100 ගණන් දහස් ගණන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වට කරගත්තා. ගලක් පෙරලලා මේ වැඩේ කරන්න බැරි වුණ දේවදත්තයන් වෙනත් ක්‍රමයකින් එන්න පුළුවන් කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඒ ස්වාමීන් වහන්සේලා ඒ නොදන්න නිසාම නෙමෙයි අප්‍රමාණ බුද්ධ ගෞරවය නිසා. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි ඒක මේ ලෝකෙ නොවන දෙයක්. ඔබ ඔබලාගේ වාසස්ථාන කරා වැඩම කරන්න භාග්‍යතුන් වහන්සේ නසන්න කාටවත් බැහැ කියලා. නමුත් ඒක අපිත් දන්න කරුණක්. දේවදත්ත ස්වාමීන් වහන්සේ ඒක දැනගෙන හිටියේ නෑ. දැනගෙන හිටියානම් ගල් පෙරලන්නේ නෑනේ. මම ගල් පෙරළුවා නෙමෙයි අහස් කඩලා බිම දැම්මත් භාග්‍යතුන් වහන්සේට හානි කරන්න බෑ කියලා දැනගෙන හිටියානම් දන්නවා. ගල් පෙරළුවා. දුනු වායු එව්වා. රාපෝල මත් කරලා නාලාගිරි එව්වා. එහෙමනම් දේවදත්ත ස්වාමීන් වහන්සේ දැනගෙන ඉඳලා නැහැ භාග්‍යතුන් වහන්සේ නසන්න බෑ කියලා. අජාසත් කුමාරයාට කිව්වේ තාත්තා මරලා ඔබ රජ වෙන්න. බුදුන් නැසලා මම බුදු වෙන්නම් කියලා. එහෙනම් උන්වහන්සේ හිතලා තිබුණේ නෑ බුදු වෙන්නත් විශේෂ පාරමිතා ඕන කියලා. එහෙම හිතුවා නම් භාග්‍යතුන් වහන්සේ නැසලා මම බුදු වෙන්නම් කියන්නේ නෑනේ. නොමගින් බුදු වෙන්න තණ්හාවක් තිබුණා. මේ කාරණාව නොදැනගත්තේ සසර හොඳට පින් කරලා තිබුණා. එහෙම පින් කරලා තියෙනවා වුණාට බණ අහලා තිබුණේ නැහැ. බණ භාවනා කරලා ධ්‍යාන අභිඥා ලැබලා තිබුණා.
ධර්ම ශ්‍රවණය කළේ බොහොම අඩුවෙන්. ආන් ඒ හින්දා මේ කාරණාව වැටහිලා තිබ්බේ නෑ. ආන් ඒක නොවැටහිච්ච අපරාධේ නේද මහා කල්පයක් පුරාම නිරේින්ද සිද්ධ වුණේ. ඒ නිසා බණ අහන්න එක මොනතරම් වටිනවද? එහෙනම් පංච ධර්ම වල සඳහන් කළා ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ප්‍රඥාව. ඊළඟට දානය. මේ දුන්නාම තමයි සංසාරේ හම්බ වෙන්නේ. අපිට ආසාවක් තියෙනවා බනිස් කන්න. තමයි බොහොම අමාරුවෙන් බනිස් ගෙඩියක් අරගෙන යනවා. බනිස් ගෙඩියක්වත් ගන්න තරම් හැකියාවක් නැහැ. මම බොහොම අමාරුවෙන් තමයි බනිස් ගෙඩියක් ගත්තේ බනිස් කණ්ඩ ආසින්දා. මේක අරගෙන යනකොට පිටිපස්සෙන් බලපෙටි දුවගෙන එනවා. එයාටත් බනිස් ඕනේ වෙලා. හැබැයි මම එයාට දෙන්නේ නැතුව බනිස් ගෙඩිය උස්සගෙන යනවා. හැබැයි මම කල්පනා කරුවොත් බොහොම අමාරුවෙන් බනිස් ගෙඩිය ගත්තේ. නමුත් මෙයාටත් බනිස් ඕනේ. මං එයාට බනිස් ගෙඩිය දුන්නොත් මට මේ ජීවිතෙන් අය බනිස් හම්බෙන එකක් නැහැ. හැබැයි අනාගත ජීවිත කීයක මට බනිස් අඩු නැතු වෙනවද? අනාගත ජීවිත 100ක මම බනිස් හම්බ කෙරුවා වෙනවා මේ බනිස් ගෙඩිය බලු පැටියට දීපු නිසා. ඒක එහෙමනේ භාග්‍යතුන් වහන්සේ දක්ෂිනා විභංග සූත්‍රයේ දේශනා කළේ. තිරිසනෙකුට ආහාර වේලක් දුන්නොත් අනාගත ජීවිත 100කට කෑම හම්බ කෙරුවා වෙනවා. දැන් අද අපේ පින්නතුන් රැකියාවල් කරන අය මෙතන ඇති. හිතන්නකෝ මේ මුළු ජීවිත කාලෙම රැකියාව කරලවත් අනාගත ජීවිතයකට කෑම හම්බ කරන්න පුළුවන්ද කියලා. සමහර වෙලාවට මේ රැකියාවෙන් විශ්‍රාම ගන්න කුතුරු එකතු කරගත්ත මිල මුදල් වලින් එතනින් එහාට විශ්‍රාමික කාලයේ කැමැති විදිහට වියදම් කරලා ජීවත් වෙන්න අපිට මුදල් මදි. ඒ නිසා එක්ක වෙන මොනවා හරි කරන්න වෙනවා. නැත්නම් ඊටාම අර පරිස්සම වියදම් කරන්න වෙනවා. නමුත් එක බත් කටක් තිරිසන් සතෙකුට දුන්නාම අනාගත ජීවිත 100කට කෑම හම්බ කළා වෙනවා. ආන් ඒ හින්දා එහෙනම් දානයත් හරියට වටිනවා. ප්‍රඥාව මේ සියල්ලටම ශ්‍රේෂ්ඨයි. ප්‍රඥාවෙන් තමයි හරියට මේ හැම දෙයක්ම සැලසුම් කරන්න පුළුවන් වෙන්නේ. තීරණය කරන්න පුළුවන් වෙන්නේ. මේ විදිහටයි මට වෙන්න ඕනේ. ඒ නිසා අපි කීවේ දන් දෙනකොට ලෝභයයි, දේශයයි, මෝහයයි නැති කරලා දන් දෙන්න කියලා. ලෝභය නැති කරාම තෘෂ්ණාවයි නැති වෙන්නේ. ද්වේෂය නැති කරාම උපදින්නේ මෛත්‍රියයි. එමනම් මෝහය නැති කළා කියලා කියන්නේ ප්‍රඥාව උපදවා ගත්තා වෙනවා. තෘෂ්ණාව නැති කරලා මෛත්‍රියයි ප්‍රඥාවයි උපදවාගෙන දන් දෙනවා. ලෝභ, දේශ, මෝහ යටපත් කරලා දුන්නා කියලා කිව්වේ ඒකයි. එහෙනම් ඒ ප්‍රඥාවත් හරියට වටිනවා. ඊළඟට මුලින් අපි සිහිපත් කරපු මේ ශ්‍රද්ධා සීල ඒ සියලු දේවලුත් ඊටාම වටිනවා. ශ්‍රද්ධාව නැත්තම් මේ ශාසනයට ඇතුල් වෙන්නවත් පුළුවන්කමක් නැහැ. ආන් ඒ නිසා ශ්‍රද්ධාවෙන් යුක්තවම මේ පින්කම් අපි සිද්ධ කරගන්න ඕනේ. එහෙනම් ඒ පින්කම් හරියටම සම්පූර්ණ කරගත්තොත් ශ්‍රද්ධා, සීල, ත්‍යාග, සුත, ප්‍රඥා මේ ටික මේ කාරණාවෙන් පේන්නේ හැම කෙනෙකුගේම ජීවිතයේ ප්‍රගුණ වෙන්න ඕන දේවල් කියන එකයි. සසරින් මිදෙන්න බලාපොරොත්තුවක් තියෙන කෙනෙක් මේ කාරණාව මනාව ප්‍රගුණ කරන්න ඕනේ. මේ ප්‍රගුණ කරලා ඔබ ප්‍රාර්ථනා කරන්න ඔබ නිවන් දකින්න ඕන හැටි. මොන විදිහට සැප සම්පත් භුක්ති විඳලාද කොයි ආකාරයෙන් පහසුවෙන්මද කැලෑවල ගිහිල්ලා මදුරුවෝ කකා රැහැයියන්ගේ හඬ ඇහි භාවනා කරන්න බැරුව ලෙඩ රෝග වලට මුහුණ දීලා සත්තු සර්පයන්ගේ හිංසා පීඩා වලට ලක් වෙලා එහෙම දුක් විඳ භාවනා කරලා අපි රහත් භාවය හොයාගෙන යනවද? එහෙම නැත්නම් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම සැප විඳ ඉන්න ගමන්ම නිර්වාණය හොයාගෙන යනවද? සන්තතිය මත්ය. රජුරෝ සතුටු වෙලා රජකම දුන්නා. දවස් 7කට. නාටිකාංගනාවකුත් දුන්නා. ගැටුම් බල සතුටු වෙන්නේ. දවස් 7ක්. පුදුම විදිහට රාරක් පාවිච්චි කෙරුවා. රජුරෝනේ බුදුරජාණන් වහන්සේට හම්බ වෙන උදේ යතාගේ පිටේ යනවා. හොඳටම සුරාවේ මත් වෙලා ඉන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ සන්තතිය යමති දැකලා සිනහ පහල කළා. භික්ෂුන් වහන්සේලා ඇහුවා ස්වාමීනි ඇයි සිනහ පහල කළේ කියලා. මහාන අර යතාගේ පිටේ යන රජුරු අද හැන්දෑවේ රහත් වෙනවා කියලා දේශනා කළා. කාන්තාව දවල් මැරුණා. ඒ ශෝකේ දරා ගන්න බැරුව ගියා.
දරා ගන්න බැරි හින්දා මතක් වුණේ යන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ගාවට. ඒ සියලු ඇඳුම් ආයිත්තන් ආභරණ පිටින්මයි භාග්‍යතුන් වහන්සේ ළඟට ගියේ. කරුණු කාරණා සඳහන් කළා. භාග්‍යතුන් වහන්සේ දුක තුනී කළා. ධර්ම දේශනා කළා. සන්තතියමති රහත් වෙන්නේ සියලු රාජාභරණ දරාගෙනම තමයි. එතකොට එහෙනම් අර විදිහට මහා දුක් විඳලා භාවනා කළාද? දුක් විඳද? නෑ. ඒ නිසාමයි අපි මේ පංච ධර්ම වලින් යුක්තව සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධයට ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒක භාග්‍යතුන් වහන්සේ අගය කරනවා. එහෙනම් ඒ පිළිබඳව කරුණු ත්‍රිපිටකාගතව සාකච්ඡා කරමින් තමයි මේ දේශනා මාලාව ඉදිරියට පවත්වන්නේ. අදට දැනට දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපි මේ ධර්ම දේශනා මාලාවේ 4 වෙනි දේශනාව මේ විදිහට නිමා කරමු.